කොහොමද ළමයි අපිට අද කරන්න තියෙන්නේ බල සමතුලිතතාවය පාඩම අවසන් කරන එක. එතකොට මේ බල සමතුලිතතාවය කියන කොටසේ එක පරීක්ෂණයක් පමණක් අපිට ඉතුරුලා තියෙනවා. ඒතර අපි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණය පමණයි. පරීක්ෂණ අංක 6 කියන එක. එතකොට මේ පරීක්ෂණය පමණක් අද කරන්න බලාපොරොත්තු වෙන හින්දා මේ බොහොම සුළු වේලාවක් තමයි අද පන්තියට ගත වෙන්නේ. මම හිතන්නේ සාමාන්‍යයෙන් පැයක්වත් යන එකක් නැහැ අද පන්තිය. එතකොට අද බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණය කරලා මේ බල සමතුලිතතාව පාඩම සම්පූර්ණයෙන් අවසන් කරන එක. ඒතර අපිට ලබන සතියේ අලුතෙන් මේ ඊළඟ පාඩමට මේ නිව්ටන් නියම සහ ගම්‍යතාව කියන පාඩම අලුතෙන්ම ආරම්භ කරන්න පුළුවන්. හොඳයි ළමයි. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ ඒ 25 වෙනි පිටුව නේද? පරීක්ෂණ අංක 6 පෙරලා ගන්න. ඔයාලා දැන් 25 වෙනි පිටුව පෙරලා ගත්තනේ. එතකොට ඒකේ පිටුවේ උඩින්ම දකුණු කෙළවරේ අපේ අද දවස දාගන්න. මේ අපි හැමදාම පරීක්ෂණයක් කරද්දී ඒකේ දිනය දා ගන්නවා. ඒක උඩම දකුණු පැත්තේ කෙළවරේ ඔයාලා මේ මොහොතේ පරීක්ෂණය මේ වීඩියෝ එක බලන දවස දිනය දාගන්න. හරි. දිනය දාගත්තනේ. දැන් අපි කියවගමු මේකේ මාතෘකාව මොකද්ද? ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් නොදන්නා වස්තුවක බර සෙවීම. ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් නොදන්නා වස්තුවක බර සෙවීම. හරි. මේක කරන විදිහ මම ටික ටික කියලා දෙනවා. ඉස්සෙල්ලා අපි අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ටික ඒ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ කියන මාතෘකාවට පහලින් ලියා ගන්න ඕන. හරි. අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පහක් තියෙනවා. ඉතින් ඒ ඉඩ පහකට බෙදාගෙන ලියාගමු. පළවෙනි එක මීටර් කෝදුව. මීටර් කෝදුව. දෙවෙනි එක පිහිදාරය. පිහිදාරය. තුන්වෙනි එක 50 ග්‍රෑම් බහරය. 50 ග්‍රෑම් බහරය. හතරවෙනි එක ස්කන්ධය නොදන්නා බහරය. ස්කන්ධය නොදන්නා බහරය. අවසාන එක සැහැල්ලු තන්තු. සැහැල්ලු තන්තු. හොඳයි. දැන් එහෙනම් ඔයාලා ඒක ලියාගත්තානේ. දැන් මම මේ උපකරණයට අවශ්‍ය කරන ඇටෝම සූදානම් කරන ආකාරය ඔයාලට කියලා දෙන්නම්. බලා ගන්න බෝඩ් එක දිහා. අපිට ඕන ළමයි පිහිදාරයක්. පිහිදාරය කියන්නේ නිකම්ම මේ වගේ එකක්. මේ වගේ හැටි ආධාරකයක්. අපි මේක උඩ තමයි මේ අපේ මීටර් කෝදුව බැලන්ස් කරගන්නේ. අපි කියන සම්තුලනය කරනවා කියලා බලමු එක කරන්න ඇති. අපි පිහිදාරය අරගෙන එන්න දෙමු කියන්න. අපි මුලින්ම ගන්න පිහිදාරය අරගන්න. ඔන්න පිහිදාරය. ඊට පස්සේ ඔය පිහිදාරය උඩ අපේ මීටර් කෝදුව මෙහෙම තියෙනවා. එතකොට චුට්ටක් අපි ත්‍රිමාන වගේ අඳින්නම්. එතකොට අපි මේ රූල එහෙම තිරස්ස චලනය කරලා මේ පිහිදාරයේ මත මේ මීටර් කෝදුව බැලන්ස් කරගන්නවා. අපි කියන සන්තුලනය කරගන්න. ඒ සන්තුලනය කරාට පස්සේ අවස්ථාව මම මෙතන අඳින්නම්. පිහිදාරයේ සන්තුලනය කරාට පස්සේ
අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේක මෙහෙම පිටිදාරයේ මත මීටර කෝද සම්තුලනය කරලා මේ ගුරුත්ව කේන්ද්‍රය හරියට මෙන්න මේ හරියට නේ. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තමයි දැන් මෙයාව සම්තුලනය වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය එතන මේ රූලේ වල මීටර කෝදේ වල මෙතනින් පහළ තියෙනවා. ඒව මම අඳින්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ පිටිදාරයෙන් තෝරනම් අපි චුට්ටක් ත්‍රිමාණාලේ අපි ගමු මේක මම ඊට පස්සේ අපි කරන්නේ මොහොම බැලන්ස් කරගත්තට පස්සේ මෙන්න මේ පිහිදාරිය මේකේ ගෑවිලා තියෙන ස්ථානයේ පොඩි සලකුණක් දාගන්නවා. පොඩි පෑනින් ඉරක් ඇඳ ගන්නවා. රූලේ ඇඳ ගන්න රූල මත ඉරක් ඇඳ ගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි මේ පරීක්ෂණය කරගෙන යන අතරතුර ඕක මොකක් හරි පෙරළුනොත් නැත්නම් වෙන තැනකට මේක රූල දිස්සලා ගියොත් අපිට ආයේ මේක සම්තුලනය කරගන්න පහසුයි. අපි මුලින් අවස්ථාවේ මේකේ පොඩි සලකුණක් දාලා තිබුණා. ඉතින් ඒ පහසුව සඳහා තමයි අපි එතන මේ සලකුණක් දාගන්නේ. කරගෙන යද්දී ඒ රූල පෙරළුනොත් නැත්නම් වැටුනොත් ආයෙ දීසියෙම සම්තුලනය කරගන්න ඕන. අර සම්තුලන ලක්ෂ්‍ය අපි හරියටම දන්නවනේ. ඒකින්ද ඒක මාක් කරලා තියාගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික මම කියන්නම් ළමයි. දැන් ඔයාලා මේ රූපේ ඔය දන්න කොටස් ටික නම් කරගමු නේද? මෙන්න මේක ටිකක් ගහලා ලියන්න පිහිදාරය නේ. පිහිදාරය. ඊට පස්සේ මෙන්න මේ හරියන වගේ ඉරක් ගහලා ලිව්වොත් හොඳයි. මේ මැද හරිය ගන්නවා පස්සේ එක එක මේක අඳිනවා. මේ අයිනට වෙනවා ඊළඟ ගහ ලියන්න. මොකක්ද ඒක? මීටර් කෝදුව. පිහිදාරය මේක මීටර් කෝදුව. නම් කරගන්න. හොඳයි. දැන් මේ දැන් මම කියලා දීපු ටික අපි නෝට් එකේ ලියාගමු. දැන් එතකොට මේක රූපයක් ඔයගලගේ නෝට් එකේ තියෙනවා නේද? ඒත් මේ රූපෙට පහලින් තියෙන ඉඩේ තමයි අපි දැන් ලියන්නේ. හරි? ඒත් ඒක අතර ගොඩාක් ලොකු අකුරෙන් ලියන්න එපා. ඊයේ සතියේ ලියද්දි තේරුණා නේද? සාමාන්‍ය අකුරෙන් ලියන්න ගොඩක් ලොකු කරොත් ඉඩමදි වෙන්න පුළුවන්. හරි? ලියගන්න කරුණක් විදිහට ලියගන්න, තර ලකුණක් වගේ දාලා ලියගන්න. පිහිදාරය මත මීටර් කෝදුව සන්තුලනය කර. මීටර් කෝදුව සන්තුලනය කර. සංතුලන ලක්ෂය මීටර් කෝදුව මත සලකුණු කරගන්න. සංතුලන ලක්ෂය මීටර් කෝදුව මත සලකුණු කරගන්න. ඒ වාක්‍යයටම එකතු කරලා ලියන්න. මෙවිට පරීක්ෂණය කරගෙන යන අතරතුරදී කෝදුවේ පිහිටීම වෙනස් වුවහොත් එය නැවත පහසුවෙන් සන්තුලනය කරගත හැකි වේ.
සන්තුලනය කරගත හැකි වේ. හරි. ඊට පස්සේ ළමයි පොඩ්ඩක් මේක පොඩි කඩේකට මෙතන ඇඳ ගන්නම්. ඔයාලත් ඇඳ ගන්න එක මට මතක නැහැ ඔයාලගේ රූපේ දීලා තියනවද කියලා. ඒ කඩේකට දීලා තියෙනවනේ, ඇඳ ගන්න ඕනේ නැහැ. රූපේ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කරන්නේ ළමයි මේ සන්තුලන ලක්ෂයේ ඉඳන් සාමාන්‍යයෙන් අපි සෙන්ටිමීටර් 10ක දුරකින් අර අපිට තියෙන උපකරණ වල බලන්න ග්‍රෑම් 50 භාරයක් 50 ග්‍රෑම් භාරය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 50ක පඩියක්. ඒ ග්‍රෑම් 50 පඩිය අරගෙන සෙන්ටිමීටර් 10ක දුරකින් මෙතන ඉඳන් සෙන්ටිමීටර් 10ක දුරකින් එල්ලනවා. දැන් මේක පරිමාණයට අතර නැහැ. ඒක ගැන ඉතින් හිතන්න එපා. ඔබ එල්ලනවා. ඒකේ 50 ග්‍රෑම් භාරය නැත්නම් ග්‍රෑම් 50 පඩිය තමයි මෙතන තියෙන්නේ. පඩියක් සාමාන්‍යයෙන් මොන වගේ දෙයක් තමයි ගන්නෙ. ඒක අත්‍යවශ්‍ය නැහැ නේද? එතන මේ තියෙන 50 ග්‍රෑම් භාරය. ඉතින් මේ සෙන්ටිමීටර් 10කට මම ඔය දිගටම L1 කියලා ගන්නම්. එතන L1 ගේ ආරම්භක අගය කියන සෙන්ටිමීටර් 10යි. දැන් මේක මෙතන එල්ලපු ගමන් මෙහෙම උඩ යනවනේ. ඒකින්ද කවුරු හරි මෙතනින් අල්ලගෙන ඉන්න ඕනේ. අල්ලන් ඉද්දි තමයි අනිත් එක්කෙනා මෙතන මේ 50 ග්‍රෑම් භාරය එල්ලන්නේ. හරි. දැන් ළමයි මේ ස්කන්ධය ගාව ලියන්න මෙතන 50 ග්‍රෑම් භාරය කියලා ලියන්න. 50 ග්‍රෑම් භාරය. ඒක තමයි 50 ග්‍රෑම් භාරය. හරි. ඊට පස්සේ මෙන්න මේ තන්තුව ටීකලයක් ගාලා ලියන්න. සැහැල්ලු තන්තු. සැහැල්ලු තන්තු. සැහැල්ලු තන්තු තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊළඟ පියවරට යන්න කලින් අපි මෙන්න මේ කරපු වැඩේ පහරින් ලියාගමු. ඒතර කලින් පළවෙනි කරුණ ලියාගත්තෙන් තර ලකුණක් වගේ දාලා. එහෙනම් දැන් ඊළඟ කරුණ ආපහු ලියන්න තර ලකුණක් දාලා. ලියාගමු. පිහිදාරයේ සිට දහයයි සෙන්ටිමීටර් දුරකින් 10යි සෙන්ටිමීටර් දුරකින් වරහන් නැස්සේ දාගන්න L1 කියලා. වරහන් නැස්සේ දාගන්න L1. සිම්පල් L දාලා පොඩි යට එක ඉලක්කම L1. පනහයි ග්‍රෑම් භාරය 50 ග්‍රෑම් භාරය සැහැල්ලු තන්තු භාවිතයෙන් එල්ලන්න. සැහැල්ලු තන්තු භාවිතයෙන් එල්ලන්න. හරි. එතකොට ඔන්න L1 එල්ලගත්තා. ඊට පස්සේ දැන් මම කියවනේ අපිට තේරෙනවා මේක බාර එල්ලපු ගමන් මෙහෙම උඩ යනවා. ඉතින් කවුරුහරි මෙතනින් අල්ලෙන් අල්ලගෙන තමයි බාර එල්ලන්නේ. ඊට පස්සේ මේක එල්ලලා අපි එහා පැත්තෙන් එල්ලනවා ළමයි. අපි අර ස්කන්ධය හොයන්න ඕන වස්තුවක් තියෙනවානේ. බලන්න උපකරණවල තියෙනවා ස්කන්ධය නොදන්නා භාරය. එයාගේ බර තමයි අපි මේ පරීක්ෂණය කරලා හොයන්නේ. ඒතකොට මේ ස්කන්ධය නොදන්න භාර මොකක් හරි ඔයාලට දෙයි බෝතල් මූඩියක් හරි ගල් කැටයක් හරි දෙයි බර හොයලා දෙන්න කියලා. ඉතින් මේ ස්කන්ධය නොදන්න භාරය මෙන්න මෙතනින් එහා පැත්තෙන් එල්ලනවා.
බර තමයි අපි හොයන්නේ හොඳ. එතකොට මෙයා තමයි මොකද්ද? ස්කන්ධය නොදන්නා භාරය. එතකොට මෙයාම එල්ලලා තමයි අපි මේක සම්තුලනය කරගන්න ඕනේ. ඉතින් අපි කරන්නේ එල්ලලා මේ නූල හැමින් සැරේ වමට දකුණට චලනය කරලා අපි මෙතනින් අත ගත්තට පස්සේ මේක සම්තුලනය වෙන අවස්ථාව ලබා ගන්නවා. තේරුණාද කියන්නේ? දැන් අතෙන් කොහෙවත් අල්ලලා නැත්තම් ඒත් ඔක කොහොමම තියෙන අවස්ථාව එනකන් අපි මේ බහරය තිරස්ස රූල මත චලනය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙයා මේකේ බැලන්ස් කරගත්තට පස්සේ සම්තුලනය කරාට පස්සේ මෙන්න මේ පීඩාරේ ඉඳන් මේ වස්තුවට තියෙන දුර මම මේකේ මේ දැන් අඳින දුර ඔන්න ඒ දුර L2 රූලේ මැන ගන්න L2 මැන ගන්න. එතකොට දැන් අපි පැත්තකින් කොහෙන් හරි නිරීක්ෂණ වගුවක් අපි හදා ගන්න ඕන. නිරීක්ෂණ වගුව කියන්නේ අපි මේ පාඩම් නිරීක්ෂණ ටික ලියන වගුව. එතකොට මේකේ පාඩම් දෙකක් අපි ගන්න. එකක් තමයි L1 දිග අපි සෙන්ටිමීටර වලින් ගමු. එතකොට L1 දිග මුලින්ම සෙන්ටිමීටර 10යි කියලා ගත්තේ. ඊට පස්සේ මේක සම්තුලනය කරලා L2 දිග මැනගත්තා නේද? අපි ඒක දන්නේ නැහැ මොකක් හරි අගයක් ලියගමු. මොකක් හරි එන එක ලියගත්තා. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මම පාඨාංකයක් ගත්තා කියලා පෙන්නන්නේ ඊට කැලලක් ගමු. ඊට පස්සේ හරි. ඉතිරි කරුණට යන්න කලින් ඔයාලා මෙතන ස්කන්ධය නොදන්නා භාරය කියලා මේකට ලියගන්න. ස්කන්ධය නොදන්නා භාරය. ලියාගත්තද? ස්කන්ධය නොදන්නා භාරය. ඒක ලියාගත්තට පස්සේ තමයි මේ L1 L2 දෙකත් ලකුණු කරන්න. මම කලින් කිව්වේ නෑ L1 ලකුණු කරගන්න කියලා මතක විදියට. කොහමද දැන් L1 L2 දෙකම ලකුණු කරන්න L1 ලකුණු කරා නම් L2 විතරක් ලකුණු කරන්න. නැත්තම් දෙකම ලකුණු කරගන්න රූපේ L1 සහ L2. හරි. ඊට පස්සේ ඊළඟ කරුණ තරු ලකුණක් දාලා ලියාගෙන ඊළඟ එක ස්කන්ධය නොදන්නා භාරය මීටර් කෝදුවේ අනෙක් පසින් එල්ලා මීටර් කෝදුව පිහිදාරය මත තිරස්ව සන්තුලනය වන තෙක් ස්කන්ධය නොදන්නා භාරය චලනය කරන්න ඒකටම ලියාගන්න එකතු කරලා අලුත් කරුණක් නෙවෙයි ඒකටම ලියාගමු. පද්ධතිය සම්තුලනය වූ පසු L2 දිග මැනගන්න. හරිද? හොඳයි. ඊළඟ එක තමයි දැන් ආයෙ බලා ගන්න බෝඩ් එක දිහා. ඊට පස්සේ අපි කරන්නේ
දැන් සෙන්ටිමීටර 10න් නවා මේක තිබ්බේ. මෙන්න මේ L1 දිග සෙන්ටිමීටර 20ක් කරනවා. يعني තවත් සෙන්ටිමීටර 10ක් මෙහා මේ පැත්තට ගියනවා. ඒකට දැන් මොකද L1 දිග? නෑ හොමින් නෑ. 20ක් කරක් කරන්නේ නිකන් 15ක් විතර කරා කියමු. මේ L1 දිග 15ක් කරා. ඒ කියන්නේ සෙන්ටිමීටර 5ක් මෙහෙට ආවා. කියන්නේ දැන් L1 කීයද? මේ දිග දැන් 15යි. එතකොට L1 15 වුණාට පස්සේ ආයේ මේකේ සම්තුලනය බිඳිලා යනවා. සමතුලිතතාවය නැති වෙනවා. ආයෙ සම්තුලනය කරන්න නම් මොකද වෙන්න ඕන? මෙන්න මේ ස්කන්ධය නොදන්න භාරයත් මේ පැත්තට චලනය කරන්න ඕන. ඉතින් අපි මේ ස්කන්ධය නොදන්න භාරය දකුණු දිශාවට චලනය කරලා ආපහු මේක තිරස්ව සම්තුලනය කරගන්න, බැලන්ස් කරගන්න. බැලන්ස් කරාම දැන් L2 ට තව ගියක් එනවනේ. ඒක ආපහු මීටර කෝදුවේ මේ වගුවේ සටහන් කරගන්න. ඔය විදිහට L1 දිග සෙන්ටිමීටර් 5න් 5 වැඩි කරගෙන 20 සම්තුලනය කරන්න අවශ්‍ය L2 දිග මැනගන්න. ඊට 25 මැනගන්න. ඊට L1 30ක් කරනවා. මම ඔන්න ඔය විදිහට පාඨාංග ගන්නවා. ඉතින් සාමාන්‍ය අපි පරීක්ෂණයකදී පාඨාංග 5ක් හෝ 6ක් ගන්නවා. ඒ පාඨාංග ගන්න ප්‍රමාණය වැඩි වෙන තරමට හොඳයි. ඔක තමයි පරීක්ෂණය. එතකොට මේක තමයි අපේ නිරීක්ෂණ වගුව. දැන් ආයෙ මම මේක වෙනම ස්ක්‍රීන් එකට අරන් දෙන්න අවශ්‍ය නැහැ මේ මහා ලොකු දෙයක් නෙවෙයිනේ නේද? දැන් ඔයාලා ඉස්සෙල්ලා මෙහෙම ලියාගමු ඊට පස්සේ වගුව සම්පූර්ණ කරගමු. ඉස්සෙල්ලා ලියාගන්න මෙහෙම ඊළඟ කරුණ මේ ආකාරයට පනහයි ග්‍රෑම් භාරයේ පිහිටීම 50 ග්‍රෑම් භාරයේ පිහිටීම වරහන් අස්සේ L1 ඊට වරහන් වහන්න වෙනස් කරමින් මීටර් කෝදුව සන්තුලනය කිරීම සඳහා පැවතිය යුතු L2 දිග සඳහා පාඨාංක කිහිපයක් ලබා ගන්න. ඒ ක්‍රමය ඔච්චරයි. පාඨාංක කිහිපයක් ලබා ගන්න. පාඨාංක ටික ලබා ගත්තා. දැන් අපි මේ වගුව ලියා ගන්න ඕන. ඔයාලට පේනවා නේද ටියුට් එකේ මෙන්න මේ යට හරි වගුවක් තියෙනවා. ඒ වගුව මේක විදියට සම්පූර්ණ කරගන්න L1 වරාණස සෙන්ටිමීටර් L2 වරාණස සෙන්ටිමීටර් නේ 10 15 20 25 30 පළවෙනි එක 10යි එතනින් පස්සේ 5න් 5යි එළියගෙන මෙතන පොඩි පාඩාංග ටිකක් ගත්තා කියලා පෙන්නන්න පොඩි ඉරි කැලි ටිකක් ගහලා දාන්න. හරි ඒක සම්පූර්ණ කරගන්න බෑ. අපි එහෙනම් දැන් ඊළඟ පිටුවට යමු. ඔයාලා ඊළඟ පිටුව කරලා ගන්න 26 වෙනි පිටුව. හරි. දැන් බෝඩ් එක දිහා බලා ගන්න. මේකට අදාළ ගණනය කිරීම ටික හදා කරගන්න යන්න. මෙහෙම කරමු.
අපි කරන්නේ මම මේ හරියම ගන්නවා. අපේ ඉන්න කමක් නැහැ. මෙයාගේ මම මෙන්න මේකේ මේ බල රූප සටහන අඳිනවා. ඒත් බල රූප සටහන කියන්නේ ඔයගේ ත්‍රිමාන වදින රූපයක් නෙවෙයි. සංකීර්ණ නැහැ. එහෙම නිකන් සරලව නේද? පිළිදාරේ ඉුව මෙහෙම ඉරිකෑමක් තමයි ගහන්නේ. පොඩ්ඩක් වැඩිපුර ඕනනම් අපිට පුළුවන් මෙතන පොඩි ගණකමක් කොහොම පෙන්නන්නේ. අපිනේ බල සමතුලිතතාවය මේ රූපන්නේ. ඊට මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා පිළිදාරේ. තව අපි ගන්නවා මේ රූලේ බර මෙතනින් පහළට ක්‍රියා කරනවානේ. මීටර කෝදුවේ බර මම මේක W කියලා ගන්නම්. ඊට පස්සේ මෙතනින් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. ඒක මම කැපිටල් R කියලා කරනවා. කැපිටල් R කියලා ගන්න. ඊට පස්සේ මෙතනින් මේ 50 ග්‍රෑම් බහරය එල්ලුවා. ඒක මම මෙන්න මේ හරින් ඔය ගන්නකො. බහරය අඳින්න ඕනේ නැහැ, බර විතරක් අඳින්න. එතකොට මම ඒක කැපිටල් M කියලා ගන්නවා. එතකොට බර කැපිටල් MG නේ. එතකොට මම මේ පැත්තෙන් ලියන්නම්. අපි උතන මේ කැපිටල් M කියලා ගත්තේ මොකද්ද? ග්‍රෑම් 50 බහරය නේද? එයාගේ ස්කන්ධය. ඉතින් මම 50 ග්‍රෑම් බහරය කියලා ලියන්නම්. එතකොට 50 ග්‍රෑම් බහරය එයාගේ ස්කන්ධය තමයි කැපිටල් M. ඊපස්සේ මේ දුර අපි L1 කියලා ගන්නවානේ. එයාට තියෙන දිග. මෙන්න මේ දිග L1. මොනවද L1? ඒකත් හරිනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ හරියම වගේ අර අපි සම්තුලනය කරන්න යොදන මේ ස්කන්ධය නොදන්නා බහරය මෙන්න මෙතනින් එන්නවා. ඒක මම ගන්නවා M dash කියලා. එතකොට ස්කන්ධ M dash නම් M dash G කියලා ගන්නවා. එතකොට මෙතන M dash කිව්වේ මොකද්ද? M dash කිව්වේ ස්කන්ධය නොදන්නා බහරය. M dash තමයි ලියනවා. ස්කන්ධය නොදන්නා බහරය. එතකොට යාට තියෙන දිග මොකද්ද? L2. එතකොට මේ දිග මම L2 කියලා ගන්නවා. හරි. එතකොට බල රූප සටහන මට හිතෙන්නේ ඔයගලන්ට පැහැදිලි. දැන් ළමයි මෙතන අපි ගූර්ණ ගන්න වැඩේ කරන්නේ. ගූර්ණ ගන්න මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය වටා. මෙන්න මේ ලක්ෂණ ගුරුත්ව කේන්ද්‍රනේ. මම එතන කැපිටල් G අකුරක් දාගන්නවා. එතකොට මම දැන් මෙතන කරන්නේ දැන් ඔයාලා හොඳට පුරුදු මේවා ගුරුත්ව කේන්ද්‍රය වටා වාමාවර්ත ගුණ සමාන කරන ගුරුත්ව කේන්ද්‍රය වටා දක්ෂිනාවර්ත ගුණ. හරි G වටා වාමාවර්ත ගුණය මොකද ළමයි? කැපිටල් M G වාරයක් L1 නේ බලය වාරයක් ලම්බක දුරනේ. එහෙනම් වාමාවර්ත ගුණ එනවා MG L1. දක්ෂිනාවර්ත ගුණේ G වටා M dash G වාරයක් L2 නේ. M dash G L2 කියලා එනවා. දැන් මෙතන මේ G ට G මට කපන්න පුළුවන් ඔන්න කැපුවා. ඊට පස්සේ මම කරන්නේ ළමයි මෙතන L2 උක්ත කරගන්නවා. L2 සමාන වෙනවා. මොකක්ද L2 උක්ත කරන්නේ? කැපිටල් M යට M dash වාරයක් L1 කියලා. ඔන්න ඔහම සමීකරණය අපි හදා ගන්නවා. එතකොට මේ අපේ ප්‍රස්ථාර අන්දින පළවෙනි පරීක්ෂණය මම හිතන්නේ මේක මට ලියන්න පුළුවන් ළමයි. y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවක් තමයි අපිට ලැබුණේ. y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවක් ලැබුණා. එතකොට x කියන්නේ L1, y කියන්නේ L2, m කියන්නේ අනුක්‍රමණය නේ. මේක පොඩ්ඩක් කරද්දි තේරෙනවා. තව ටිකක් ඉස්සරහටදී ප්‍රස්ථාරය ඇඳලා කරද්දි තේරෙනවා. ඒකින්ද දැනට මේ ටික කොහොම ලියා ගන්න මම මේ කියලා දෙද්දි තේරෙයි. හරි. දැන් ළමයි
ඔයාලගේ 26 වෙනි පිටුවේ උඩ වම් පැත්තේ කොටුවක් ඇඳලා තියෙනවා ගණනය කියන මාතෘකාවට පහලින්. එන්නේ කොටුව ඇතුලේ මේ රූපය ඇඳගෙන ඒ රූපෙට දකුණු පැත්තෙන් තියෙන ඉඩේ මෙන්න මේ ටික ලියා ගන්න. ඔයාලට ඉඩ තියෙන විදිහට ලියා ගන්න. හැබැයි මේ කොටුවට පහලින් තියෙන ඉඩේ මොකුත් ලියන්න එපා. දැන් දකුණු පැත්තෙන් මේ ටික ලියන්න. හරි. එහෙනම් ඒ ටික දැන් සම්පූර්ණ කරගන්නකො. හොඳයි ළමයි. දැන් ඔයාලා මේක නෝට් එකට එකතු කරගත්තානේ නේ? මෙහෙම දෙයක් තියෙනවා ළමයි. මෙන්න මේ දැන් අපි මෙහෙම ප්‍රස්තාරයක් අඳිද්දී මෙන්න මේ x අක්ෂය සඳහා තෝරා ගන්න එක. මේ x අක්ෂයට එන විචල්ය. අපි කියනවා ළමයි මම කිව්වද මන්ද මට මතක නැහැ. අර දෛශික ඉවරලා අපි ප්‍රස්තාවික විශ්ලේෂණය කියලා පොඩි කොටසක් කරේ. එතකොට මට මතක නැහැ කරාද කියලා. මෙන්න මේ x අක්ෂයට අපි කියනවා ළමයි ස්වායක්ත විචල්ය කියලා. ස්වායක්ත විචල්ය. y අක්ෂයට අපි කියනවා මේ y අක්ෂය සඳහා තෝරගන්න විචල්‍යයට කියනවා අපි කියන්නේ L2 ට. කියනවා පරායක්ත විචල්‍ය කියලා. එතකොට m එක දන්නවනේ m කියන්නේ අනුක්‍රමණය. ඒක ඔයාලා දන්නවා. දැන් මේ ස්වායක්ත විචල්‍ය කියලා අපි ගන්න ළමයි මේ පරීක්ෂණයේ අපි විසින් වෙනස් කරන ලද රාශිය. දැන් මේක අපි 10 5න් 5 වෙනස් කරේ මොකක්ද? L1 නේද? එහෙනම් මේ L1 තමයි ළමයි x අක්ෂයට ගන්න ඕන. අප විසින් වෙනස් කරන එක තමයි ස්වායක්ත විචල්‍ය කියන්නේ. පරායක්ත විචල්‍ය කියන්නේ ඒකට අපි වෙනස් කරාම වෙනස් වෙන එක තමයි පරායක්ත විචල්‍ය. දැන් මේක නම් අපි L1 වෙනස් කරේ ඊට අනුව L2 වෙනස් වුණා. ඒතර අපි මේක වෙනස් කරපු නිසා වෙනස් වෙච්ච එක තමයි පරායක්ත විචල්‍ය කියන්නේ. අප විසින් වෙනස් කරන එක ස්වායක්ත විචල්‍ය වෙනවා. ඒක නිසා වෙනස් වෙන එක පරායක්ත විචල්‍ය වෙනවා. එතකොට ඒක තමයි y අක්ෂයට ගන්න. ඉතින් අපි විසින් L1 වෙනස් කරේ. ඒකින්ද L1 ස්වායක්ත විචල්‍ය වෙනවා. ඒකින්දනේ L2 ඒකින්ද වෙනස් වෙච්ච උනේ L2 නේ. L1 වෙනස් කරපු නිසා වෙනස් උනේ L2. ඒකින්ද L2 තමයි පරායක්ත විචල්‍ය කියලා සලකන්නේ. මෙහෙම දෙයක් අපි ඊළඟට කරමු ළමයි. ඊළඟ පිටුවේ 27 වෙනි පිටුවේ තනිකර හිස් පිටුවක් තියෙන්නේ. ඒ පිටුව වලට අමතර කරුණු ලියාගන්න එහෙම තමයි දීලා තියෙන්නේ. ඒකේ මට මතක විදිහට කලින් මොන හරි මේ හරි ලියන්න ඇති. ලිව්වේ නැත්නම් අවුලකුත් නැහැ. කොහමද මේ පිටුවේ කොහේ හරි තැනක මෙන්න මේ ටික අඳගන්න. මට කමක් නැහැ උගන්නේ. දෛශික වල කරත් කමක් නැහැ කියන්නේ දෛශික අවසානයේ. මෙන්න මේක පොඩ්ඩක් අඳගන්න. මම වීඩියෝ එක නවත්තන්නේ අඳගන්න. ඊළඟ පිටුව 27 වෙනි පිටුව. ඔන්න මේ m එකක් කොහෙන් හරි ලියාගන්න. m කියන්නේ මොකද්ද? ඒක අනුක්‍රමණයනේ. ඒකට අපි කියන අනුක්‍රමණය. පරායක්ත විචල්‍ය y අනුක්‍රමණය m ස්වායක්ත විචල්‍ය x. එහෙම තමයි කියන්නේ. හරි නේද? එහෙනම් ලියාගත්තනේ. හරි. ඔයාලට මේ මොන වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුළුවන්. හරි. 27 වෙනි පිටුව ලියා ගන්න. හරි. දැන් ඒක ලියාගෙන මේ කොටුවේ තියෙන ටික ලියාගත්තට පස්සේ ළමයි 27 වෙනි පිටුවේ තරු ලකුණක් දාලා මේ කියන වාක්‍ය මෙහෙම යටින් ලියා ගන්න. යටින් හරි පැත්තකින් හරි ලියා ගන්න. දැන් මම කියන්නේ මේක මොකද්ද? අප විසින් වෙනස් කරපු එක තමයි ස්වායක්ත විචල්‍ය. ඒ කියන්නේ x විදිහට තෝරගන්න ඕන x සඳහා. ඒකට අනුව වෙනස් වුණ එක තමයි පරායක්ත විචල්‍ය. ඒ කියන්නේ y සඳහා තෝරගන්න ඕන. අපි වෙනස් කරන එක. 5න් 5 අපිනේ වෙනස් කරේ. ඒක තමයි x. ඒකට අනුව වෙනස් වුණ එක කියලා තමයි
y අක්ෂයට y වෙන සඳහා තෝරා ගන්න. තේරුණානේ? හරි. මෙහෙම ලියාගමු තව ලකුණේ. ප්‍රායෝගික පරීක්ෂණයක් සිදු කරන විට සාමාන්‍යයෙන් අප විසින් වෙනස් කරන රාශිය ස්වායත්ත විචල්‍යය වරහන් අස්සේ x අකුර දාගන්න. ඊට වරහන් වහලා ලෙසත් ඊට අනුව වෙනස් වන රාශිය නැත්නම් එයට අනුව වෙනස් වන රාශිය පරායත්ත විචල්‍ය. වරහන් අස්සේ y වරහන් වහලා ලෙසත් යොදා ගැනීම සිදු කරයි. හරි නේද? හොඳයි. දැන් මම මේ ටික මකන්නම් මොකද අපේ පරීක්ෂණයට අදාළ නැති හින්දා. ඕක ඉතින් විශේෂ කරුණක්. ඕක ඔයාලට ඉතින් පරීක්ෂණ කරද්දී දැන් ඉතරම ඉස්සරහට ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය කියන වචන භාවිතා කරනවා. එතකොට ඒක එක තැනකදී ඔයාලට කියලා දීලා තියෙන්න එපයි නේද? ස්වායත්ත විචල්‍ය විදිහට තෝරගන්නේ මොකක්ද? අපි වෙනස් කරන එක්කෙනා තමයි ස්වායත්ත විචල්‍ය විදිහට තෝරගන්නේ. පරායත්ත විචල්‍ය විදිහට තෝරගන්නේ මොකද්ද? අපි වෙනස් කරන එකට අනුව වෙනස් වෙන එක්කෙනා තමයි පරායත්ත විචල්‍ය කියලා තෝරගන්නේ. හරි. දැන් මම මේ කාරණාවක් ඔබේ කාරණා මෙතන අඳින්නම්. ඔයාලා මේක ලියාගෙන තියෙන්නේ. ඒකට අපිට ආව මොකද්ද? y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවයක්. හරි. දැන් ආපහු වෙන්න තමයි 26 වෙනි පිටුවට. 26 වෙනි පිටුවේ මෙන්න මේ ටික ඔයාලා ලියාගත්තානේ. දැන් මේකට පහලින් මම කියවනේ ඉඳ ඉතුරු කරගන්න කියලා. එතන කරුණු දෙකක් ලියා ගන්න තියෙනවා. ඉතින් මම ලියලා සමානට දෙවෙනි කරුණ ටික මාදී වුණොත් මෙන්න මෙහෙමත් ලියන්න. තේරුණා? මොකක්ද ලිවට කමක් නැහැ. හරි. මෙහෙම ලියාගමු පළවෙනි කරුණ. ලියාගමු. ස්වායත්ත විචල්්‍ය ලෙස L1ද පරායත්ත විචල්්‍ය ලෙස L2ද ගෙන ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. හරි.
එතකොට ඒක පළවෙනි කරුණ. දැන් මේ දෙවෙනි කරුණ ළමයි මම චුට්ටක් ඉන්නම්. ඒක තැම්ම කියලා දෙන්නේ නැහැ. ඒක ලියන්න කලින් පොඩි දෙයක් ඒ කියන්නේ කියලා දෙන්න ඕන. පොඩ්ඩක් අහගන්න. ඊට පස්සේ තමයි අපි කරන්නේ ප්‍රස්ථාර කොටයක් අරගෙන ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ඕන. එතකොට ඔන්න අපි ඒකේ අක්ෂර දෙක ලකුණු කර ගන්නවා. හොඳට බලා ගන්න. දැන් අපි කියනවා මේකට y අක්ෂය කියනවා මේකට x අක්ෂය කියලා කියනවා. එතකොට මේකේ බලන්න x අක්ෂයට ගන්න ඕන මොකද්ද? මේ x අක්ෂයට තියෙන L1 නේ. එහෙනම් x අක්ෂයට ගන්නවා L1 ට ආපු වගයන් ටික. y අක්ෂයට තෝර ගන්නවා මොකද්ද? y ට තියෙන්නේ L2. L2 තෝර ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගුව දිහා බලාගෙන මේ L1 L2 නේ තියෙන්නේ. මේ L1 L2 ගේ ලක්ෂ්‍ය ටික මේ ප්‍රස්ථාරයේ අපි ලකුණු කරනවා. ඉතින් අපිට එනවා කියනවා නම් එහෙම. ඊට පස්සේ අපි කරන්නේ අපි දන්නවා y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් ඉන්න ඕන. මේ බිඳුව හරහා යන සහ මෙන්න මේ ලක්ෂ්‍ය ඔක්කොම හරහා යන රේඛාවක් මීටර් කෝදුව තියලා මේකේ ගන්නවා. දැන් මෙහෙමයි. හරි. දැන් රේඛාව ගැහුවට පස්සේ සාමාන්‍යයෙන් එම හරියටම මේ පාඨාංක ටික උඩින්ම රේඛාව ඇඳෙනවා කියලා නීතියක් නැහැ. තේරුණාද? අපි මේ පරීක්ෂණය කරද්දී පොඩ වරදින්න පුළුවන්. තේරුණාද? මේ දිගම නීති පොඩ්ඩක් වරදින්න පුළුවන්. අන්න එක එක හේතු හින්දා සාමාන්‍යයෙන් අර මේ රේඛාව ගැහුවට පස්සේ රේඛාව මතම අර ඛණ්ඩාංක ටික පිටින් නැහැ. පොඩ්ඩක් අර මෙහෙම චුට්ටක් රේඛාවෙන් පිටපයින්න පුළුවන්. අන්නම වෙන්න පුළුවන්. හැබැයි ළමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පොඩ්ඩක් ඉන්නවා මේ කාය අඳින්නම්. ඔන්න අපේ රේඛාව. මේක ගැහුවට පස්සේ අර ලක්ෂ්‍ය ටික රේඛාව උඩම තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඉතින් අර අපි කරන්න ඕනේ මේ බිඳුව හරහා යන විදියට මේ අපි ගත්ත පාඨාංකයේ මේ ප්‍රස්ථාරයේ ලකුණු කරපු මේ ලක්ෂ්‍ය ටිකත් අතරමැදින් රිංගල යන්න වඩා සාධාරණ සරල රේඛාවක් තමයි අපි ගහන්නේ. මේ රේඛාව ගහගෙන ඉවරලා ළමයි අපි කරන්නේ මේක දැන් අනුක්‍රමණය හොයන්න ඕන. දැන් අනුක්‍රමණය හොයන හැටි මට මතකයි මම කරා. මොකද කරන්නේ මේ රේඛාවේ අපි ලක්ෂ්‍ය දෙකක් තෝරගන්නවා. දැන් මේ ප්‍රස්ථාරික දත්ත ටික ලකුණු කරන්නේ නැහැ. මේ කතිර පහ තෝරගන්න බෑ. ඒ කතිර පහ හරියටම රේඛාව මත තියෙනවා කියලා ගන්න නැහැනේ. එහෙම එළියෙන් පිහිටි ස්ථාන දෙකක් තෝරගන්නවා. මේ කතිර පහට එළියෙන් සහ මේ දෙපැත්තට මේ තෝරගත්ත ලක්ෂ්‍ය දෙක අතර තමයි අර පාඨාංග ටික තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙහෙම ඉරි කෑලි ටිකක් මේකට ගහලා අපි නේද පහටත් ගහලා ඛණ්ඩාංක ටික හොයාගන්න ඕනේ. මෙහා x1 කියලා ගමු මේකේ ඛණ්ඩාංකය. එතන x2 කියලා ගමු. මේක y1 කියලා ගමු. මේක y2 කියලා ගමු. ඊට ඔන්න ඔය ඛණ්ඩාංක ටික අරගෙන ළමයි ගත්තට පස්සේ අපි කරන්නේ මෙයාගේ අනුක්‍රමණය හොයන. අපි තුම අනුක්‍රමණය m කියලා නෑ. අපි m කරා තමයි අනුක්‍රමණයට එන්නේ දැන් මේ. අනුක්‍රමණය m නම් m සමාන වෙන්නේ මොකටද? අපි ඉගෙන ගන්න තියෙනවා. y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනසින් තමයි අනුක්‍රමණය. ඉතින් y ඛණ්ඩාංක ටික දන්නවා x ඛණ්ඩාංක ටික දන්නවා. ඉතින් මේ වෙනසවල අතර අනුපාතයෙන් ඔන්න අපි අනුක්‍රමණය දැන් හෙව්වා. ඔන්න ඔය විදිහට අපි මේ ප්‍රස්ථාර අනුක්‍රමණය හොයනවා. ඒ හොයපු අනුක්‍රමණය මොකද්ද මයිස්? m සමාන වෙනවා මොකටද? m බෙදීම m ඩෑෂ් නේ. අන්න ඔය විදිහට හොයපු අනුක්‍රමණයේ විශාලත්වය සමාන කරනවා. කැපිටල් m ට m ඩෑෂ් මොකද මේ? m ට m ඩෑෂ් කියන අනුක්‍රමණයනේ. m ට m ඩෑෂ් කියන අනුක්‍රමණය. එහෙනම් m ට m ඩෑෂ්ට සමාන කරනවා. ඒතර අපේ අරමුණ ළමයි මේ m ඩෑෂ් හොයන එක. m ඩෑෂ් තමයි මොකද්ද? ස්කන්ධය නොදන්නා බහරේ. එයාගේ ස්කන්ධය තමයි අපි හොයන්නේ m ඩෑෂ්.
m dash සමාන වෙනවා capital M ට simple m ට. තේරුණාද? එතකොට capital M කියන්නේ ග්‍රෑම් 50 නේ ග්‍රෑම් 50. simple m කියන්නේ මේ ප්‍රස්ථාර අනුක්‍රමණය. එතකොට ග්‍රෑම් 50 අනුක්‍රමණයට ආපු අපි මේකෙන් හොයාගත්ත අනුක්‍රමණය. එහෙනම් හොයාගත්ත අනුක්‍රමණයෙන් බෙදුවම m dash ඒ කියන්නේ ස්කන්ධය නොදන්නා භාරය අපිට හොයා ගන්න පුළුවන්. එතකොට ඕක තමයි ක්‍රමය. එතකොට මෙතන අපි මේ පාවිච්චි කරේ දැන් මේක කරලා අනුක්‍රමණය ඇසුරෙන් තමයි m dash හොයාගත්තේ. අනේ අනුක්‍රමණය හොයලා m dash හොයනවා කියන එක තමයි මෙන්න මෙතන දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න ඕනේ. නේ? මම පළවෙනි කරුණ විතරනේ කිව්වේ. හරි දැන් එතන දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න. මේ රූපෙට පහලින් ලියන දෙවෙනි කරුණ පළවෙනි එක ලියුවා දෙවෙනි එකට ලියා ගන්න මෙහෙම. මේක අදිමු පස්සේ මෙතන ලියා ගන්න දෙවෙනි කරුණ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය simple m භාවිතා කර ස්කන්ධය නොදන්නා භාරයේ ස්කන්ධය ගණනය කරන්න හොඳයි. ඊට පස්සේ ළමයි මෙන්න මේ ටික ඔයාලගේ ටියුට් එකට ලියා ගන්න ඕනේ. එතකොට ඔය පහලින් ප්‍රස්ථාරයේ අක්ෂ දෙක විතරක් දීලා තියෙනවා. එතකොට මේ ඊතල දෙක දාලා L1 L2 දාලා මේ ටික සම්පූර්ණ කරගෙන ඒ ප්‍රස්ථාරයේ දකුණු පැත්තෙන් දීලා තියෙන ඉතින් මේ ටික ලියා ගන්න ඕනේ. මම මේක ස්ක්‍රීන් එකට ලොකුට අරගෙන දෙන්න. හරි එහෙනම් පටන් ගන්න ළමයි මේ ටික ලියා ගන්න එක. දැන් ඔයාලා ඒ රූප දෙක ඇඳගත්තා. එතකොට පරීක්ෂණය සම්පූර්ණයි. ඊට පස්සේ මේකේ විභාගෙදී අහන විශේෂ කරුණු කිහිපයක් තියෙනවා දැනගෙන ඉන්න ඕන. ඉතින් එහෙම විශේෂ කරුණු කියලා සීමාවක් නැහැ. ගොඩාක් තියෙනවා. අපිට ඒක ඔක්කොම එහෙම දෙන්න බෑ. තමයි අලුත් එකක් අපි ගන්නවුවත් නැති එකක් ඊළඟ විභාගෙදී අහන්නත් පුළුවන්. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අහන විශේෂ කරුණු කිහිපයක් අපි මතක තියාගන්න ඕන. ඔක්කොම නැතත් අපි ගොඩක්ම වැදගත් වෙන විශේෂ කරුණු කිහිපයක් දැන් කතා කරමු. හරි. සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂණය කරද්දී වඩා සුදුසු වෙනවා. දැන් මේ ග්‍රෑම් 50 කියන එක තමයි නියතයක් නෙවෙයි. ඒක ග්‍රෑම් 100 වෙන්න පුළුවන්, ග්‍රෑම් 20 වෙන්න පුළුවන්, ඕන ගාණක් වෙන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණය කරද්දී අපි මේ පරීක්ෂණයට තෝරගත්තේ ග්‍රෑම් 50ක් තමයි. ඒතකොට විභාගෙදී ග්‍රෑම් 50ම කියලා නීතියක් නැහැ. හරි. ඒක මතක තියාගන්න. ග්‍රෑම් 50 කියන්නේ නීතියක්, නියතයක් නෙවෙයි. අපිට කැමති ස්කන්ධයක් ගන්න පුළුවන්. හැබැයි තමයි වඩාත් සුදුසුයි. මේ අපි දැන් අපිට මෙයානේ දෙන්නේ හොයන්න කියලා මෙයාගේ ස්කන්ධය තමයි හොයන්න කියන්නේ. මෙයාගේ ස්කන්ධයට ආසන්න වශයෙන් සමාන ස්කන්ධයක් සහිත බහරයක් පඩියක් තමයි අපි තෝරගන්න ඕන. දැන් අපි අතෙන් අතට බර මෙයා අතට අරන් බැලුවම දැනෙනවනේ කිසියම් බරක් අපි හිතන අපිට නිකන් ආසන්න වශයෙන් ග්‍රෑම් 30ක් වගේ දැනෙනවනේ. මෙයාගේ බර වඩාත් සුදුසුයි ග්‍රෑම් 30ක බාරයක්. දැන් කියන්නේ ස්කන්ධය ගන්න බහරේ විදියට තෝරගන්න ඕන. මේ ස්කන්ධය නොදන්නා බාරයට ආසන්න වශයෙන් සමාන ස්කන්ධයක් තියෙන බහරයක් තමයි මෙතන තෝරගන්න ඕන. ඒ කියන්නේ හැම වෙලාවෙම ග්‍රෑම් 50 කියලා එකක් නෑ. මෙයා ග්‍රෑම් 30ක් විතර නම් 30ක එකක් තෝරගන්න. මෙයා ග්‍රෑම් 40ක විතරක් 40ක් වගේ දැනෙනවා නම් 40ක එකක් තෝරගන්න. 50ක් වගේ දැනෙනවා නම් 50ක එකක් තෝරගන්න. ඒක මතක තියාගන්න. ඒකට හේතුව ඒකක් දැනගන්න ඕනේ. හේතුව තමයි ඒක තේරෙනවා ළමයි. දැන් මේ දෙන්න ආසන්න වශයෙන් සමාන නම් තේරෙනවද? මේ බරවල් දෙක ආසන්න වශයෙන් සමාන නම් මේ L1 දිගත් ආසන්න වශයෙන් L2ට සමානයි. තේරුණාද? එතකොට මෙහා සෙන්ටිමීටර් 10ක් නම් මෙයාත් ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 10ක් විතර. හරියටම නේ ආසන්න වශයෙන්.
ඊට පස්සේ මෙයා 15ක් වෙද්දි මෙයාත් 15. 20 වෙද්දි 20යි. 30 වෙද්දි 30යි. 40 වෙද්දි 40යි. 50 වෙද්දි 50යි. ඒ කියන්නේ අපිට මේ රූල පුරාම දැන් L1 L2 සමාන නම් මෙහෙම සමානව දෙපැත්තට යන විදිහට පාඨාංග ගන්න පුළුවන් නේද? තේරෙනවද මං කියන්නේ? 5ක් 10ක් වෙද්දි 10යි. 15ක් වෙද්දි 15යි. 20ක් වෙද්දි 20යි. 25ක් වෙද්දි 25යි. 30ක් වෙද්දි 30යි. 35ක් වෙද්දි 30යි. 35යි. 40ක් වෙද්දි 40යි. 50ක් වෙද්දි 50යි. අන්න ඒ වගේ රූල පුරාවටම අපිට පාඨාංක ලබා ගන්න පුළුවන්. මේ ස්කන්ධ දෙක ආසන්න වශයෙන් සමානයි. හේතුව තමයි. එතකොට මේ දොරවල් දෙකත් ආසන්න වශයෙන් සමානයි. තේරෙනවද? නැත්නම් ස්කන්ධ දෙක අසමාන නම් මේක මෙච්චරක් විතර ගද්දි පොඩි දුරක් එද්දි මෙයාට ලොකු දුරක් එනවා. ඊට පස්සේ ඊළඟ එක තව පොඩ්ඩක් මෙහෙට ගත්තාම ඊටමදි වෙනවා රූලේ නේ. ඊතර පාඨාංග දෙකක් ගත්ත ගමන් පරීක්ෂණ ඉවර වෙනවා. අන්න එහෙම ප්‍රශ්න එනවා ළමයි. ඉතින් අර මේ රූල පුරාවටම සමාන දුරින් තියෙන පාඨාංග හොඳට ගන්න නම් රූල පුරාවටම පාඨාංග ගන්න පුළුවන්. මේ දුරවල් දෙක ආසන්න වශයෙන් සමානයි. මේ දුරවල් දෙක ආසන්න වශයෙන් සමාන වෙන්නේ මේ ස්කන්ධ දෙක ආසන්න වශයෙන් සමාන වුණොත් විතරයි. ඉන්න හැම වෙලාවෙම ආසන්න ස්කන්ධයක් තෝරා ගන්න ඕන. ඒ ස්කන්ධය නොදන්නා භාරයට ආසන්න ස්කන්ධයක් තියෙන ස්කන්ධය තමයි මේක වෙනකොට අපි තෝරගන්නේ. ඒක ගොඩක් වැදගත්. අපි ඒක කරුණක් විදිහට ලියා ගමු. එතකොට මේ පිටුවේ විශේෂ කරුණු කියන මාතෘකාව යටතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. ඒකත් සාමාන්‍ය ප්‍රමාණය ලියන්න ගොඩක් ලොකුවට අකුරු ලියන්න එපා. ඊටමදි වෙන්න පුළුවන්. කරුණු තුනක් විතර අපි කතා කරනවා. මම ලියන්න කරුණ පළවෙනි එක තරු ලකුණක් දාලා ඔබ ලියන්න. පරීක්ෂණය සිදු කිරීමේදී ස්කන්ධය දන්නා භාරය ඔන්න අපි කැපිටල් M කියලා දාගන්න වරන්නස් දාගන්න කැපිටල් M ලෙස තෝරාගත යුත්තේ ස්කන්ධය නොදන්නා භාරය වරන්නස් M dash වරහන් වහලා ට සමාන ස්කන්ධයක් සහිත භාරයකි. හරියටම සමාන වෙන්න ඕන කියලා එකක් නැහැ හොඳේ. ආසන්න ලෙස හරි සමාන ස්කන්ධයක් සහිත භාරයක් තමයි. කොහොමද ඉවර කරේ? සමාන ස්කන්ධයක් සහිත භාරයකි. ඒකට එකතු කරලා ලියා ගන්න. එවිට ප්‍රස්ථාරය ඇඳීම සඳහා මීටර් කෝදුව පුරාවටම විසිරුණු පාඨාංක යුගල සමූහයක් ලබාගත හැකි වේ. හොඳයි. එතකොට ඔන්න ඒ කාරණා තේරුණා. ඊළඟ කරුණක් බලා ගන්න ඒකත් ගොඩක් වැදගත්. මෙතන ඊතරයක් ගන්න අපි ලියාගත්තනේ ළමයි සැහැල්ලු තන්තු කියලා. මේකට
ඇයි සැහැල්ලු තන්තුම භාවිතා කරන්නේ? දැන් අපි අර කලින් වීඩියෝ එකේ අර බල සමාන්තර ආශ්‍රම මූල ධර්මයේ සත්‍යාපනේ ඒකෙත් ඔය කතාවම කිව්වා. ඒකෙත් සැහැල්ලු තන්තු භාවිතා කරනවා. ඒකට හේතුව ඒක ලිව්වා. ඒ හේතුව තමයි ළමයි මෙතනක් තියෙන්නේ. හේතුව තමයි දැන් මෙයාගේ බර අපි හිතමු කැපිටල් N මෙයා නේද? එතකොට මෙයාගේ බර කැපිටල් NG කියලා බාහිර තියෙනවා. එතකොට තන්තුවේ මෙන්න මෙතන ආතතිය ඒක කැපිටල් M කට සමානයි. ඒතර තන්තුවේ මෙතන ආතතිය කියන්නේ තන්තුව මගින් දන්න මත යොදන බලය අපි ඒකත් කැපිටල් T කියලා අරන් එයත් කැපිටල් M ට සමානයිනේ. නේද? තන්තුවේ මේ එතන ආතතිය මෙතන හැමතැනකම ආතතිය සමානයි කියලා අරගන්නවා. ඒතර ආතතිය මෙතනදී කැපිටල් M හින්ද මෙතන තියෙන ආතතියත් කැපිටල් M තමයි. ඒ ආතතිය තමයි මෙතන එකපාරම අපි මෙන්න මෙතන තියෙන මේ ආතතිය තමයි මේ පහළට තියෙන ආතතිය තමයි මෙතන කැපිටල් M කියලා ලියුවේ. හැබැයි මේ තන්තුව බරයි නම් ළමයි මේ තන්තුවේ ආතතිය හැමතැනම සමාන වෙන්නේ නැහැ. තේරුණාද? අපි ගණන් හදද්දී එකම තන්තුවේ හැමතැනම ආතතිය සමානයි කියලා ගන්නේ තන්තුව සැහැල්ලු නම් විතරයි. තන්තුව බර නම් තන්තුවේ තනින් තැනට ආතතිය වෙනස් වෙනවා. එතනම උඩට යන්න ආතතිය වැඩි වෙනවා තන්තුවේ. එහෙම වුණොත් ළමයි මේ මෙතන තියෙන ආතතිය කැපිටල් NG ට සමාන වෙන්නේ නැහැ. එතන මෙතන තියෙන ආතතිය මොකක්ද වෙන්නේ මොකද්ද? කැපිටල් NG සහ තන්තුවේ බර කියන දෙන්නගේම එකතුව තමයි මෙතන ආතතිය. එතකොට ගන්න වර්ධිනවනේ නේද? ආතතිය වෙන්න ඕන වස්තුවේ බර. එතකොට තමයි ගන්න ওই විදිහට හදන්න පුළුවන්. තන්තුව බර වුණොත් මෙතන ආතතිය කියලා ලැබෙන්නේ මොකද්ද? වස්තුවේ බරයි තන්තුවේ බරයි එකතු. නේද? එතකොට ඒක වැරදිනේ. ඉතින් තන්තුවේ බර අපි නොසලකා හරින්න එපා. ඉතින් ඒකට ලේසිම වැඩේ තමයි සැහැල්ලු තන්තුවක් භාවිතා කරන්න. එතකොට තන්තුවට බරක් නැහැනේ. ඒක කොහොමද එතකොට මෙතන ආතතිය කියලා ඉන්නේ වස්තුවේ බර තමයි. තන්තුවේ බරක් නැත්තම් මෙතන ආතතිය වස්තුවේ බරට සමානයි. තේරුණාද? ටිකින මතක තියාගන්න ඕනෑම තන්තුවක හැමතැනකම ආතතිය සමාන වෙන්නේ තන්තුව සැහැල්ලු නම්. ඉතින් ඔය හේතුව හින්දා තන්තුවේ ආතතිය වස්තුවේ බරට සමාන වෙන්න ඕන හින්දා අපි සැහැල්ලු තන්තු භාවිතා කරනවා. ඉතින් ඔය ගොඩාක් ගණන් වල අපිට ඉස්සරහට කරන පරීක්ෂණ වලත් ඔක අහන්න තැන් තියෙනවා. ඉතින් හැමතැනකම සැහැල්ලු තන්තු භාවිතා කරන්න හේතුව තන්තුව සැහැල්ලු වෙනොත් තමයි තන්තුවේ හැමතැනකම ආතති සමාන වෙන්නේ. තේරුණානේ? හොඳයි. අපි ඒ කරුණ අපි දෙවෙනි විශේෂ කරුණ විදිහට ලියාගමු. ඊළඟ කරුණ තර ලකුණක් දාලා පහලින් ලියාගමු මෙහෙම. මෙම පරීක්ෂණය සඳහා සැහැල්ලු තන්තු භාවිතා කළ යුතුය. සැහැල්ලු තන්තු භාවිතා කළ යුතුය. එවිට තන්තුවේ සෑම ස්ථානයකම ආතති සමාන වන අතර ආතතිය එල්ලා ඇති වස්තුවේ බරට සමාන වේ. එල්ලා ඇති වස්තුවේ බරට සමාන වේ. හරිනේ ළමයි. තව එක කරුණක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. ඒක තමයි ළමයි. ඔයාලට තේරෙන්නේ නැති මේක මෙහෙම සම්තුලිතය කරාම මෙයාගේ මේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. දැන් කියලා දෙන්නේ ඇයි මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් අපි සම්තුලනය කරන්නේ?
අපිට ඔක ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය නොකර පරීක්ෂණය කරන්නත් පුළුවන් නේ. L1 L2 ගණන් ගන්න ඕනේ කොහොමද නේ? ඒකට හේතුව තමයි දැන් අපි හිතමු මෙතන මෙන්න මේකට අවධානය යොමු කරන්න. ගුරුත්ව කේන්ද්‍රයෙන් නැතුව වෙන තැනකින් සන්තුලනය කරොත් එතකොට වෙන්නේ මොකද්ද? එතකොට දැන් අපි හිතමු ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ කොහෙද තියෙන්නේ? එතකොට ඔන්න ඔතන ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මෙතනින් පහළට මීටර් කෝදුවේ බර ක්‍රියා කරනවා නේ. එතකොට මේක වටා ගූර්ණ ගද්දි තමයි මේ කැපිටල් W ගණනයට එකතු වෙනව නේද? ඇයි? දක්ෂිණාවර්ත පූර්ණයක් ගත්තේ W වාරයක් මෙන්න මේ දුර. කැපිටල් W වාරයක් මෙන්න මේ දුරත් මම ඒක x කියලා ගත්තොත් එකතු වෙන්න ඕන කැපිටල් W වාරයක් x කියලා. නේද? අර ගුරුත්ව කේන්ද්‍රය හරහා බර තියෙද්දි ඒක එකතු වෙන්නේ නැති වුණාට මේ සම්තුලන ලක්ෂ්‍ය හරහා ගුරුත්ව කේන්ද්‍රයේ තියෙද්දි එතකොට බර සම්තුලන ලක්ෂ්‍ය හරහා පහළට යනකොට ඒක අහු වෙන්නේ නැති වුණාට ගුරුත්ව කේන්ද්‍රය වෙන කොහේ හරි තිබ්බොත් සම්තුලන ලක්ෂ්‍යයේ නැතුව වෙන කොහේ හරි ඒතර ඒ ගුරුත්ව කේන්ද්‍රය හරහා පහළට ක්‍රියා කරන මේ බර නිසා ඇතිවන ගූර්ණයත් එකට එකතු වෙනවා. ඉතින් එහෙම එකතු වෙන එක වළක්ව ගන්න තමයි අපි මෙයාව ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කරන්නේ. ඇයි ඒ? ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කරාම හරියට මේ සම්තුලන ලක්ෂයෙන් පහළට තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මේකේ ගූර්ණ ගත්තම මේ W කියන එක සමීකරණයට එන්නේ නැහැ. එතකොට සමීකරණේ සරලයි. අපිට මේක හදාගන්න ලේසියි. තේරුණාද? ඉතින් ඒකින්ද අපි හැම වෙලාවෙම මේක ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කරනවා. නැත්නම් මේ සමීකරණයට මීටර් කෝදුවේ බරත් එකතු වෙනවා. ඒක වළක්ව ගන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කිරීම මගින්. තේරුණානේ? හරි. එහෙනම් අන්තිම කරුණ විදියට ලියා ගමු. විශේෂ කරුණ වල අන්තිම එක තරලකණක් දාලා ලියා ගන්න. මීටර් කෝදුව ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කළ විට ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කළ විට ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කළ විට මීටර් කෝදුවේ බර වරහන් අස්සේ කැපිටල් W ගණනය කිරීම සඳහා එකතු වීම ගණනය කිරීම සඳහා එකතු වීම වළක්වා ගත හැක. හොඳයි ලියාගත්තා නේද? හොඳයි ළමයි. එතකොට අදට ඔය ටික තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද වැඩි කාලයක් ගතුන්නේ නැහැ. පොඩි කාලයක් ඇතුළත අපි ඉවර කරා. එතකොට ළමයි එහෙනම් අදින් බල සමතුලිතතාවය ඉවරටම ඉවරයි. අපිට ලබන සතියේ නිව්ටන් නියම සහ කම්‍යතාව අපේ ඊළඟ කොටසට යන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ අපි ඊළඟ කොටස පටන් ගන්නවා. එතකොට එහෙනම් මේ සතියේ හොඳට වැඩ ටික කරගන්න. අපි ලබන සතියේ අලුත් කොටසකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැම දිනාටම බොහොම ස්තුතියි.